අයිබෝවන් යථාර්ථවාදීව ලෝකය දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථම නවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රසක් සිදු වූ උතුම් බක්පුර 15වක පොහෝ දිනය අදයි. ලබන සඳුදා සිට ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි. විශේෂ දුරගමන් මගී ප්‍රවාහන සේවා හෙට සිට පුළුල් කෙරේ. කොළඹ කොටස් වෙළඳපොළ තාවකාලිකව වැසෙයි. දීර්ඝතම අභ්‍යවකාශ මෙහෙයුම අවසන් කරමින් චීන ගගනගාමීන් පෘථුවියට. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් බක්පුර 15වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. විවහාර මාස ක්‍රමයට අනුව අප්‍රේල් මාසයේ යෙදී තිබෙන්නේ බක්පුන් පොහෝ දිනයයි. ලක්වාසී බොදුනුවන්ට මෙන්ම සකල ලෝවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් සිදුවීම් ගණනාවක්ම මේ පින්බර බක්පුන් පොහෝ දිනට යෙදී තිබෙනවා. බක්පුන් පොහෝ දිනය අප පුණ්‍ය භූමිය දෙවන වරට බුදු සිරිපා පහසින් පිවිතුරු වූ දිනයයි. සම්බුද්ධත්වයෙන් වසර 5ක් ගත වූ මෙවැනිම වූ පින්බර දිනයක දඹදිව් තලයේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටි අප භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලනසේක් අප ලක්දිවෙහි යුද්ධයක් පිණිස සැරසෙන බව දක්නට ලැබුණා. පරපුරෙන් උරුම වූ මිනි පළඟක් උදෙසා චූලෝතර මහෝදර නම් වූ ඥාති නාසොයිරන් දෙදෙනා මුල් කරගෙන බොහෝ දෙනාට අයහපත පිණිස පවතින මහා සංග්‍රාමයකට සූදානම් වූ නාගදීප භූමියට භාග්‍යවතුන් වහන්සේ මහත් කරුණාවෙන් යුතුව ඉරුති බලයෙන් වැඩම කළ සේක. බක්පුන් පොහෝ දින උදැසන නාගදීපයේ අහසෙහි වැඩහිඳ මහා ගණාන්ධකාරයක් මවා නාපිරිස සංවේගයට පත් කරවා නැවත මුළු ප්‍රදේශයම ආලෝකයෙන් ඒකාලෝක කරවා නාරජුන් දෙදෙනා ප්‍රධාන නාපිරිසට සසරේ ආදීනවත් ද්වේෂයේ එකට එක කිරීමේ හානියත් කාකෝලුක පන්දන ජාතකය ලටුකික වට්ටක යන ජාතක දේශනාත් වදාරමින් වෛර කිරීමේ දෝෂයන් සහ සමගි භවයේ අනුසස් පෙන්වා වදාළ සේක. ඒ මොහොතේදී නාගයන් විසින් පිළිගැන් වූ දිව්‍ය ආහාර පාන වළඳා 80 කෝටියක් නාගීන් තිසරණ පන්සලෙහි පිහිටුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පිදූ මිනි පළඟ සහ කිරිපළු රුක පාරිභෝගික චෛත්‍යයක් ලෙස වැඳුම් පිදුම් කිරීමට ඔවුන් වෙතම පවරා බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරට නැවත වැඩිසේක. දෙවන වරට උතුම් සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත්වීමත් වන්දනාමාන කිරීමට පාරිභෝගික චෛත්‍යයක් ලැබීම නිසාත් ලක්වාසී බෞද්ධයන් සියල්ලටම අද දිනය ඉතා වැදගත් දිනයක් වනවා. එසේම සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ උයන් ක්‍රීඩා සඳහා ගමන් කිරීමේදී පළමු පෙරනිමිත්ත වන මහල්ලෙකුගේ රූපය දුටුවේ අදවැනි බක්පුන් පොහෝ දිනකයි. සුදොවුන් පියරජු ප්‍රධාන ඥාති වර්ගයා හට නිවන් සුව සැලසීම පිණිස 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මැදින් පුන් පොහෝදා ඇරඹී සදහම් චාරිකාවේ යොදුන් 30ක් නිමා කිරීම සිදුවේද අදවැනි බක්පුන් පොහෝ දිනකයි. මේ ආකාරයට උතුම් බක්පුන් පොහෝ දිනයේ සිදු වූ පින්බර සිදුවීම් අප මේ බක් මාසය පුරාවටම සැදැහැසිතින් සිහි කරමු. උතුම් බක්පුර 15වක පොහොය නිමිත්තෙන් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ගෙනෙනු ලබන පෝදා සදහම් විකාශය අද පොතුහැර මහමෙවුනාව භාවනා අසපුව කේන්ද්‍ර කර ගනිමිනුයි පවත්වනු ලබන්නේ. ඒ අනුව තවදුරටත් අප සදහම් විකාශය සැදැහැති ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි. අප භාග්‍යවතුන් වහන්සේ දෙවනවර ලංකාදීපයට වැඩමවීම ඇතුළු සුවිශේෂී සිදුවීම් රසක් සිදුවෝ උතුම් බක්පුර 15වක පොහොය නිමිත්තෙන් වූ සදහම් විකාශය අද දවසපුරා ඔබ වෙනුවෙන් ගෙන එනු ලබනවා. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් ලක්විරු ගුවන් විදුලියත් ඔස්සේ සජීව විකාශයක් ලෙසින් ගෙන එන උතුම් සදහම් විකාශය පොතුහැර මහමෙවුනාව භාවනා අසපුව කේන්ද්‍ර කර ගනිමනුයි පවත්වනු ලබන්නේ.
ඒ අනුව අද දින උදෑසන සිට උපෝසත සීල සමාදානය, ක්ෂීර පායාස පූජාව, ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, සීල භාවනා වැඩසටහන් ඇතුළු සදහම් දේශනා රැසක් සැදැහැති ඔබ වෙනුවෙන් ගෙන එනු ලබනවා. මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලාගේ අමයුරු ධර්ම ශ්‍රවණය ඔස්සේ පොහොය දිනයේ මෙත් සිතින් සිල් වඩන්නට ඔබට හැකියාව ලැබීම ඉමහත් භාග්‍යයක්. හැම වෙලාවෙම තමන්ගේ පුංචි සීමාවක් තුළ කල්පනා කරන්න නැතුව ලොකු ඉලක්කයක් අරගෙන ඒ ඉලක්කයට යන්න ඔබ උත්සාහ කළොත් ඔබටත් ඔබේ ජීවිතය ජයග්‍රහණය කරාගෙන යන්න පුළුවන්. හිතන්න මම හිතලා යම් ව්‍යාපාරයක් දියුණු කරගන්නවා කියලා. ඒකල තමන්ටම ගැළපෙන දෙයක් හිතන්න. තමන්ටම ගැළපෙන දෙයක් හිතලා තමන්ටම ගැළපෙන විදිහට ඒක දියුණු කරගන්න බලන්න. විශේෂයෙන් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට විවිධ අලුත් දේවල් අත්හදා බලන්න ඉඩ දෙන්න. මොකද සමහර විට සමහර දරුවෝ වෙනස් දේවල් කරද්දී ඒවට තහනම් කරමින් පොතපතටම ළමයා දාන්න හදන්න එපා. මොකද මේ ලෝකේ මේ පොත්පත් වලින් ලබන අධ්‍යාපනය විතරක් නොවේ අධ්‍යාපනය. ඔබ දියුණු වුණොත් පින්වතුනි ඔබට බුද්ධ ශාසනයේ දියුණුව පිණිසත් විශාල කටයුතු කරමින් පින් රැස් කරගන්න පුළුවන්. මේ අතර කඩුවෙල මහමෙවුනාව බොහෝදිඥාන භාවනා අසපු පරිශ්වේද සදැහැතියන් සඳහා සීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. ඒ මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීමෙන් මේ අතර උතුම් බක්පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ නන්දෙස පිහිටි උතුම් පින්බින් වෙත ජනතාව විශාල ලෙස පැමිණෙනු දක්නට ලැබුණා. බක්පුර පසළොස්වක පොහොය දිනයේ ඉදිරියටත් උතුම් පින්පෙත් පුරන්නට ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් ලක්විරු ගුවන් විදුලියත් ඔබ වෙත ගෙන එන සදහම් විකාශය තවදුරටත් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි. උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාව නැවත කොළඹ ඇතුළු ප්‍රධාන නගරවලට ගෙනීම සඳහා ක්‍රියාත්මක විශේෂ දුරගමන් සේවා දාපන කටයුතු හෙට සිට පුළුල් කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිය දුම්රිය සේවාද ඒ වෙනුවෙන් යොදවා ඇති බවයි. උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලාගේ ජනතාව නැවත කොළඹ ඇතුළු ප්‍රධාන නගර වෙත ගෙන ඒම සඳහා දුම්රිය සේවා හෙට සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අපි මගින් ආපස්සේමේදීත් අපි දුම්රිය කීපයක් සූදානම් කරලා තියෙන ගමනාන්ත දුම්රිය ස්ථානවල ඒ අනුව හෙට දිනේදී අපි එම දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව සියලුම ශීඝ්‍රගාමී දුම්රියන් සහ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියන් එලෙසම ධාවනය කරනවා. මේ අතර උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලාගේ ජනතාව නැවත කොළඹ ඇතුළු ප්‍රධාන නගර වෙත රැගෙන ඒම සඳහා ක්‍රියාත්මක විශේෂ දුරගමන් සේවා ධාවන කටයුතු හෙට සිට පුළුල් කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ගම්බිම් බලාගේ ජනතාවට ප්‍රවාහ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා ඊට දිනේ සක්‍රීය ප්‍රවාහ සේවාව පටන් ගන්නවා. ඒ කියන්නේ 15% ඉස්සරහගේ බස් ප්‍රමාණයක් අපි යොදවනවා. බලාපොරොත්තු වෙනවා සඳුදා දිනේදී පූර්ණ වශයෙන් බස් ධාවනය කරන. මොකද දැනට ඉන්ධන අපිට ලැබෙමින් පවතිනවා. මේ ඉන්ධන වල හිඟයක් නැහැ. දැනට බස් ධාවනය කිරීමේදී අපිට කියන්න බෑ ඉන්ධන නැවත වරක් හිඟයක් ඇති වේද කියලා. ඒ වගේම කෙටි ගමන් සේවාවලුත් සඳුදා දිනේ අපි පූර්ණ වශයෙන් ධාවනය කරන්න කටයුතු කරනවා. සක්‍රීය සම්පූර්ණ වශයෙන් ධාවනය කරන කටයුතු කරන සඳුදා දිනේ තමයි පූර්ණ වශයෙන් අධිවේගී මාර්ගයේ බස් රථ දිනේ 100ක් නෙවෙයි. නමුත් 25ක් වගේ 30ක් වගේ ප්‍රමාණයක් බස් ධාවනය කරන්න කටයුතු කරනවා. එමෙන්ම ඒ මහතා සඳහන් කළේ ඉදිරියේදී යළි බස් ගාස්තු සංශෝධනයක් සිදුවන බවයි. මේ ඉදිරියේ එන බස් ගාස්තු සංශෝධනයක් කරන ජුලයි මාසයේදී අසාමාන්‍ය විදියට බස් ගාස්තු වැඩි වීමකට ලක් වෙන්න ඉඩ තියෙන බොහෝ දුරට මේ තියෙන ප්‍රවණතාවය තුළ කැඳවනකේ වැඩි වීම තුළ බරපතල විදියට වැඩි වීමක් සිදු වෙන එක පාලනය කරන්න කඩිනමින් කටයුතු කරන්න කියලා අපි සම්බන්ධනයේදී ලිඛිත දැනුමක් කරනවා. මේව නැතුව කර්මාන්තය අපිට ගෙනියන්න නම් වෙන බරපතල පුදයකට වැටෙනවා. පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අදාළ පාර්ශව අතර සාකච්ඡාවක් අද ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. මේ අතර ලබන සඳුදා සිට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු යථා තත්ත්වයට පත් කරනු ඇති බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ.
පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අදාළ පාර්ශව සාකච්ඡාවකට කැඳවා තිබෙනවා. ඒ අනුව කොටුව ජනාධිපති මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ එම සාකච්ඡාවට බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ද එක්ව සිටියා. එමෙන්ම ඉන්ධන වෘත්තීය සමිතිවල සමාජිකයන්ද ඊට කැඳවා තිබූ බවයි වාර්තා වුණේ. මේ අතර ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බැවින් බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් තම බවුසර අදාළ පර්යන්තය සහ ඩිපෝ වෙත යොමු කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සීළු ටැංකි රථ හිමිකරුවන්ගෙන් එල්ලීමක් කර තිබුණා. සංස්ථා සේවකයන් සහ ඉන්ධන ටැංකි රථ රියදුරන් නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමාදයක් පවතින බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති AMH අධිකාරි මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ ඉන්ධන ප්‍රවාහන කටයුතු ඉදිරි දින දෙක තුළ යලි සාමාන්‍ය තත්වයට පත්වනු ඇති බවයි. මේ අතර සති දෙකක කාලයක් සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබුණා. ඒ අනුව ඉන්ධන නිකුත් කිරීම යතුරු පැදියක් සඳහා රුපියල් 1000කටත් ප්‍රීරෝධ රථයක් සඳහා රුපියල් 1500කටත් සීමා කර තිබෙනවා. ඊට අමතරව මෝටර් රථ, වෑන් රථ සහ ජිප් රථ සඳහා පෙට්‍රල් සහ ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම නිකුත් කිරීම රුපියල් 5000කට සීමා වනු ඇති. කෙසේ වෙතත් බස් රථ, ලෝරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදාගෙන ට්‍රැක්ටර් රථ ඇතුළු වාහනවලට මෙම සීමාව අදාළ නොවන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ඉන්ධන සඳහා සීමා පැනවුවද එය අත්‍යවශ්‍ය සේවා සඳහා බල නොපාන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අවධාරණය කළා. එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා සඳහා පෙරහුම්හල් තුලින් ඉන්ධන ලබා ගැනීමට හැකිවන බවයි. මේ අතර බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද සහ හෙට දිවයින පුරා පැය 2:15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව පෙරවරු 9ත් පස්වරු 6ත් අතර කාලය තුල පමණක් විදුලි කප්පාදුව සිදු කරන අතර රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ. රටේ පවත්නා අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. එමෙන් මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී මෙරට තුළ බෝ වන සහ බෝ නොවන රෝග මෙන්ම මෙරට තුළ පාලනය කළ රෝග තත්ත්වයන්ද බහුලව ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවයි. මේ වෙනකොට ලංකාව ඇතුලේ ඇති වෙලා තියෙන ඉන්ධන අර්බුදය, විදුලි බල අර්බුදය, ඒ වගේම ලංකාවේ ඇති වෙලා තියෙන අනිකුත් ගැටලු රාශියක් මැද්දේ ලංකාවේ කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආපු මහජන සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙමින් තියෙනවා. විශේෂයෙන් මහජන සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන ශේෂ්ඨ නිලධාරීන්ට ඉන්ධන සපයා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම සෞඛ්‍ය අධිකාරී කාර්යාලවල වාහන වලටත් ඉන්ධන නැහැ. ඒ වගේම ශීත දාමය පවත්වාගෙන යාම සඳහා ශීතකරණ වලට අවශ්‍ය විදුලි බලය නැහැ. ඒ වගේම ජෙනරේටර් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන නැහැ. මේ නිසා ඉදිරියේදී කාලාන්තරයක් තිස්සේ ලංකාවේ පවත්වාගෙන ආපු මහජන සෞඛ්‍ය සේවා නිවාරණ සේවාව කඩා වැටෙමින් තියෙනවා. යම් අපි ළඟා කරගත්ත ලෝකයේ ඉහළම රටවල් වලට වඩා ඉහළින් හිටපු සෞඛ්‍ය දර්ශක මේ වෙද්දි කඩා වැටෙමින් තියෙනවා. විශේෂයෙන්ම ඉදිරියේදී යම් බෝන රෝග වසංගත ඇතිවීම, ඒ වගේම මාතෘ හා ළමා මරණ සංඛ්‍යාව ඉහළ යාම, ඒ වගේම පාසල් දරුවන් අතර මන්ද පෝෂණය, ඒ වගේම මාතෘ සෞඛ්‍ය සම්පූර්ණයෙන් බිඳ වැටීම, ඒ වගේම ප්‍රතිශක්තිකරණය ලබා දීලා අපි පාලනය කරගත්ත රෝග තත්ත්ව නැවත එසවීම වැනි කරුණු රාශියක් ලංකාව තුළ ඇති වෙන්න පුළුවන්, ඇති වෙමින් තියෙනවා. ඒ නිසා අපි රජයේ බලධාරීන්ට සහ සෞඛ්‍ය බලධාරීන්ට කියන්නේ දැනට පවතින අපි ළඟ තියෙන සම්පත් නිසි කළමනාකරණයෙන් යුතුව ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය ලබා දීම සඳහා භාවිතා කරන්න කියන එක. ඒ වගේම මහජන සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම පහසුකම් ලබා දීම කෙරෙහි සැලකිල්ලක් දක්වන්න කියලා. එහෙම නැති වුණොත් මේ රටේ මිනිස්සුන්ට ඉදිරියේදී වසංගත වලින් මේ යන්න සිද්ධ වෙයි. ඒ වගේම අපි අමාරුවෙන් පාලනය කරලා තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියට අයත් රෝග වලින් මේ යන්න සිද්ධ වෙයි. ඒ වගේම ඉදිරියේදී මාතෘ හා ළමා මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළයයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේ මේ සඳහා මැදිහත් වීමක් කළ යුතුයි කියන එක අපි මහජන සෞඛ්‍ය පරිශ්‍රමගේ සංගමයේ විදිහට අවධාරණය කරනවා. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වූ අතර කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී තිබුණේ නැහැ. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 19 දෙනෙකු වාර්තා වූ බව
වසංගත රෝග විද්‍යා ඒකකයේ මගින් දැනුම් දී තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 6,62,794ක් ලෙසයි. මේ අතර ඊයේ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී තිබුණේ නැහැ. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,495ක් ලෙසයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 3,754ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,42,542ක් ලෙසයි. ලබන සඳුදා සිට දින 5ක කාලයක් සඳහා කොළඹ කොටස් වෙළඳපොළ තාවකාලිකව වසා දැමීමට සුරැකුම්පත් සහ විනිමය කොමිසම තීරණය කර තිබෙනවා. ඒ කොළඹ කොටස් වෙළඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම කොළඹ කොටස් තැරව්කරුවන්ගේ සම්මේලනය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. නිවේදනයක් නිකුත් කරමින් ලංකා සුරකම්පත් සහ විනිමය කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ එළැබෙන සඳුදා දිනයේ සිට බල පැවැත්වෙන පරිදි වෙළඳ දින 5ක කාර්යයක් සඳහා එලෙස කොළඹ කොටස් වෙළඳපොළ තාවකාලිකව වසා දමන බවයි. කොළඹ කොටස් වෙළඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2022 වසරේ අප්‍රේල් මාස 15 වනදා රටේ වත්මන් තත්ත්වය සඳහන් කරමින් කොටස් වෙළඳපොළ තාවකාලිකව වසා දමන ලෙස ශ්‍රී ලංකා සුරකම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණා. කොළඹ කොටස් තැරව්කරුවන්ගේ සංගමය ඇතුළු කොටස් වෙළඳපොළට සම්බන්ධ පාර්ශ්ව ගණනාවක්ද එම ඉල්ලීම කර තිබූ බවයි වාර්තා වන්නේ. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති කරුණු හොඳින් සලකා බලා රටේ වත්මන් තත්ත්වයේ කොටස් වෙළඳපොළට ඇති කළ හැකි බලපෑම විශේෂයෙන් සුරැකුම්පත් වෙළඳාම සඳහා විධිමත් සහ සාධාරණ වෙළඳපොළක් පවත්වාගෙන යාමේ හැකියාව ඇගීමට ලක් කර තිබෙනවා. සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අදහස වන්නේ ආයෝජකයන්ට මෙන්ම අනෙකුත් වෙළඳපොළ සහභාගී වන්නන් හට දැනුවත් ආයෝජන තීරණ ගැනීම සඳහා දැනට පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳව වඩාත් පැහැදිලි බවක් සහ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම් ඒ ඔවුන්ගේ යහපතට හේතු වන බවයි. ඒ හේතුවෙන් 2021 අංක 19 දරන සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 30 වැනි වගන්තියේ අඩංගු විධිවිධාන අනුව ක්‍රියා කරමින් 2022 අප්‍රේල් මාස 18 වනදායින් ආරම්භ වන ව්‍යාපාරික දින 5ක කාලයක් සඳහා කොටස් වෙළඳපොළ තාවකාලිකව වසා දමන ලෙස කොළඹ කොටස් වෙළඳපොළ වෙත නියෝග කිරීමට විනිමය කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. යුක්‍රේනයට සහාය දැක්වීම සම්බන්ධව ඇමරිකාව ඇතුළු මිත්‍ර රටවල් වෙත රුසියාව නිල වශයෙන් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. යුක්‍රේනයට ආයුධ සැපීමට එරෙහිව රුසියාව නිල වශයෙන් එක්සත් ජනපදයට සහ අනෙකුත් මිත්‍ර ජාතීන්ට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම අනතුරු ඇඟවීම රුසියාවේ මොස්කව් අගනුවර වෙතින් විධිමත් රාජ්‍යතාන්ත්‍රික සටහනක් ඔස්සේ නිකුත් කර ඇති අතර එහි පිටපතක් එක්සත් ජනපදයේ මාධ්‍ය ආයතන විසින් සමාලෝචනය කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. වොෂින්ටනයේ රුසියානු තානාපති කාර්යාලය විසින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත්තේ එක්සත් ජනපද සහ නේටෝ ආයුධ නැව්ගත කිරීම යුක්‍රේනයේ ගැටුමට ගාමක බල සපයන බවට රුසියාව අනතුරු අඟවන බවටයි. ඒ අනුව යුක්‍රේනයට යුද ආධාර සැපීම හමුවේ යුක්‍රේන මිත්‍ර රටවලට අනපේක්ෂිත ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව රුසියාව දැනුම් දී තිබෙනවා. යුක්‍රේනය සඳහා නව එක්සත් ජනපද මිලිටරි ආධාර පැකේජයක් පිළිබඳව පසුගියදා ගෝලීය කතාබහක් ඇතිවීමත් සමග රුසියාව විසින් මෙලෙස අනතුරු අඟවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ වන විට යුක්‍රේනයේ යුදමය තත්ත්වයේ කේන්ද්‍රගතව පවතින ඩෝන්බාස් ප්‍රදේශයට සුවිසල් ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි අපේක්ෂා කරමින් රුසියානු හමුදා රටේ නැගෙනහිර දෙසින් බලමුළු ගන්වන අවධියක රුසියාවේ අනතුරු ඇඟවීම යුක්‍රේනයටද ඍජු බලපෑමක් එල්ල කරන බවයි විදේශ විචාරකයන් පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් යුද්ධය ආරම්භ වූ දා සිට එක්සත් ජනපදයේ විසින් යුක්‍රේනය වෙත ඩොලර් බිලියන 3කට වඩා වැඩි මිලිටරි ආධාර සපයා ඇති බව විදේශ මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. මේ අතර රුසියාව විසින් යුක්‍රේනය ඉලක්ක කර න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව සඳහා ලෝකයේ සූදානම් විය යුතු බව යුක්‍රේන ජනාධිපති වොල්ඩමිර් සෙලෙන්ස්කී පවසනවා. රුසියාව විසින් සිය රට ආක්‍රමණයේදී උපායශීලී න්‍යෂ්ටික අවිභාවිත කළ හැකි බව පසුගියදා ඇමරිකානු CIA ඔත්තු සේවය අවධාරණය කිරීමත් සමග තමන් සමග සමස්ත ලෝකයේම කනස්සල්ලට පත්වන බවයි යුක්‍රේන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ. කෙසේ වෙතත් රුසියාව න්‍යෂ්ටික අවිභාවිත කරන්නේ රුසියාවේ පැවැත්මට තර්ජනයක් එල්ලවන මොහොතකදී පමණක් බවට පසුගිය මාසයේ රුසියානු ක්‍රෙම්ලිනය විසින් නිවේදනය කරනු ලැබුවා. මේ අතර රුසියාවට අයත් යුද නෞකාවක් වන මොස්ක්වා නෞකාව ගිල්වීම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් විමසා ඇති නමුත් එයට යුක්‍රේන මිසයිල දෙකකින් පහර දුන් බවට පළ වූ වාර්තා පිළිබඳ නිශ්චිතව අදහස් දැක්වීමක් සිදු නොකළ බවයි විදේශ වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් රුසියානු නෞකාව යුක්‍රේනයට එරෙහි ප්‍රබල තර්ජනයක් බැවින් එය විනාශ කිරීම යුක්‍රේනයට ඛේදවාචකයක් නොවන බව යුක්‍රේන ජනාධිපතිවරයා විසින් සඳහන් කර තිබෙනවා. මේ අතර රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ ප්‍රවාහන යටිතල පහසුකම් වලට හානි කිරීම උතුරු දිග යුක්‍රේනයේ ප්‍රදේශවලට මානුෂීය ආධාර ලබා දීමට සැලකිය යුතු අභියෝගයක් එල්ල කර ඇති බව එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. රුසියානු හමුදා යුක්‍රේනයේ උතුරු ප්‍රදේශයෙන් ඉවත්වීමත් සමග ප්‍රධාන මාර්ග ඔස්සේ පාලම් විනාශ කිරීම, බිම් බෝම්බ භාවිත කිරීම සහ වාහන අතහැර දමා ඇති බවයි එක්සත් රාජධානිය විසින් අවධාරණය කර ඇත්තේ. මේ වන විට යුක්‍රේන හමුදාව විසින් චර්නිහිව් නගරේ ගංගා හරස් මාර්ග විනාශ කර ඇති අතර නගරේ එක් පදික පාලමක් පමණක් ඉතිරව ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. එමෙන්ම එම පාලම භාවිත කිරීම සඳහා චර්නිහිව් නගරේ 2,85,000කට අධික ජනතාවක් රැඳී සිටින බවටද විදේශ වාර්තා පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් පොදු දේපල මෙන්ම ජීවිත හානි සිදු කරමින් තවත් දුරදිග ඇදෙන මෙම යුද්ධමය වාතාවරණය හැකි විගස නිමාවී ලෝක සාමය උදා වේවා යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනය වනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. මූල්‍ය සහ නීති උපදේශකයන් පත්කිරීම සඳහා වන අයදුම්පත් බාර ගැනීමේ කාලය රජය විසින් දීර්ඝ කර තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යාංශය හරහා සිය බාහිර ණය තිරසර භාවය කළමනාකරණය කිරීමේ අරමුණින් එම උපදේශකයන් පත්කිරීමට තීරණය කර තිබුණා. ඒ අනුව ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් හා නියෝජිත ආයතන වලින් යෝජනා සඳහා වන ඉල්ලීම් ප්‍රකාශයට පත්කිරීමට මහ බැංකුව පසුගියදා පියවර ගනු ලැබුවා. ඒ අනුව අදාළ අයදුම් පත්‍ර බාර ගැනීමේ කාලය ලබන 22 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දිවයිනේ සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දී තිබෙනවා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. චීනයේ දීර්ඝතම අභ්‍යවකාශ මෙහෙයුම අවසන් කර චීන ගගනගාමීන් පෘථිවියට ගොඩ බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. දින 183ක් අභ්‍යවකාශයේ ගත කළ චීන ගගනගාමීන් තිදෙනෙකු නැවත පෘථිවියට පැමිණ තිබෙනවා. ඒ චීනයේ දීර්ඝතම කාර්ය මණ්ඩල අභ්‍යවකාශ මෙහෙයුම අවසන් කරමින් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 2022 වර්ෂාවසානයේ වන විට චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිම කිරීමට අවශ්‍ය මෙහෙයුම් 11න් පස්වැන්න ඔවුන් විසින් සිය මෙහෙයුමේදී සාර්ථකව සම්පූර්ණ කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. චීනයේ ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලයෙන් පිටවී පැය 9කට පසු ගගනගාමීන් පෘථිවියට ගොඩ බැස තිබෙනවා. චීනයේ මීළඟ අභ්‍යවකාශ මෙහෙයුම් ලෙස භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයක් වන ටියන්චාවෝ 4 සහ එහිදී පුද්ගලයන් තිදෙනෙකුගෙන් යුත් ෂෙන්චුආවෝ 14 මෙහෙයුම දියත් කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට චීනය සහභාගී වීමට එක්සත් ජනපදය විසින් බලපෑම් කර ඇති අතර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හැරුණු විට ලොව ඇති එකම අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලෙස චීනය තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තැනීමේ තාක්ෂණයන් දියුණු කිරීමට සැරසෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව වසර 2030 වන විට අභ්‍යවකාශ බලවතෙකු වීමට අපේක්ෂා කරන චීනය අඟහරු ගවේෂණය සඳහා සාර්ථක පර්යේෂණයන් දියත් කළ සහ සඳහි දුෂ්කර ප්‍රදේශයන්ට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්වූ පළමු රට බවට පත් වී තිබෙනවා. චීනයේ ෂංහයි නගරේ රෝහලක වයෝවෘද්ධ රෝගීන් සිය ගණනක් COVID-19 ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති නමුත් රජයේ නිල සංඛ්‍යාලයකන මගින් නගරේ කිසිදු මරණයක් මෙම රෝගය නිසා සිදුවී නොමැති බවට සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ හේතුවෙන් චීනයෙන් වාර්තා වන COVID මරණ පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ. චීනයේ විශාලතම නගරයක් වන ෂංහයි හරහා පැතිර යන ඔමික්‍රෝන් COVID රැල්ල හේතුවෙන් මියගිය රෝගීන්ගේ සංඛ්‍යාලයකනවල දැඩි පරස්පරතා ඇති බවට සෞඛ්‍ය අංශ විසින්ද වාර්තා කර තිබෙනවා. එමෙන්ම COVID එන්නත් ලබා නොගත් රෝගීන්ගෙන් අවම වශයෙන් එක් රෝහලකින් රෝගීන් 30කට වැඩි පිරිසක් COVID ආසාදනයෙන් ඇතිවන සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවට චීන නිල සංඛ්‍යාලයකන පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් COVID වෛරසයේ නව රැල්ල පාලනය කිරීමට බලධාරීන් උත්සාහ කරන බැවින් ෂංහයිහි දැවන්ත අගුළු දැමීම තවදුරටත් බලාත්මක කරන බව විදෙස් වාර්තා පෙන්වා දී තිබෙනවා.
හෙට අප්‍රේල් 17 වැනිදා. ලොව අග්‍රමාත්‍ය දුරයට පත් පළමු කාන්තාව වන සිරිමාවෝ රත්වත්තගේ සිරිමාවෝ එස් බණ්ඩාරනායක මහත්මිය උපත ලබා ඇත්තේ 1916 වසරේ අප්‍රේල් මස 17 වන දිනයි. ලෝක හිමෝෆීලියා දින යෙදී ඇත්තේ අප්‍රේල් මස 17 වන දිනටයි. ගෝල්ටිමොක් ලොවටා තනිව ගුවන්යානයක් පැද වූ පළමු කාන්තාව බවට පත් වූයේ 1964 වසරේ අප්‍රේල් මස 17 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුයමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.